ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම කෙනෙකුගේම ජීවිතයට ධර්ම අවබෝධයට උපකාර වෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් මේ ජීවිතය දියුණු කරගන්න ආකාරය ගැනයි අද අපි ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්න. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය රණාල මානිල්පාය අංක 65 නිවසේ පදිංචි ජී සේනාධීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සිදු කරන අතර මේ ධර්ම දේශනාවේ දායකත්වයට සම්බන්ධ වෙනවා තවත් පිරිසක්. තෙලිච්චවිල ඇල්ගිරිය පිටිවිලිහේන පදිංචි විල්සන් ගොඩේ විතානගේ මහත්මා ඇතුළු දූදරු ඥාතීන් සියලු දෙනා විසින්. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයත් නිවන්දොරටුවක් බවටම පැත්වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, එදා පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමිණිලා මේ බුද්ධ ශාසනයේ තියෙන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේ කුමක් නිසාද කියලා අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පහාරාද අසුරේන්ද්‍රයාගෙන් පෙරලා ප්‍රශ්නයක් ආපසු යොමු කරා. පහාරාද ඊට කලින් ඔබ කියන්න කීවා මේ අසුරයන් මහා සාගරයට මේ තරම් ආස කරන්නේ මොකද? එකින් එක කරුණු 8ක් කියාගෙන ගියා. මේ අතර මේ පහාරාද අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කියෝ. වටිනා මුතු මැණික් සක් ශිලා වෙරළුමිනි ආදී මහා වටිනා මාණික්‍ය වර්ග මහා වටිනා සම්පත් මේ මහා සාගරය තුල තියෙන නිසා දෙවියන් හැටියට අපි මේ සාගරයේ තියෙන සම්පත් දකිනවා. අන්නේ නිසා මේ මහා සාගරයට සිත් අලවාගෙන අසුරයන් වන අප වාසය කරනවා කියෝ. අසුර දෙවියන්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාට මේ තව්තිසා දිව්‍ය ලෝකේ මේ අසුර දෙවියන් අතර නායකත්වයේ දරන පහාරාද අසුරේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනය තුලත් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් ආස කරන්නේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ මේ බුද්ධ ශාසනය තුල තිබෙන මහා වටිනා මාණික්‍ය රත්න 37ක් නිසයි. ඒ තමයි කීවා සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන මේ මහා වටිනා මාණික්‍ය රත්න 37. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වටිනාකම දන්න නිසා ඒවැ වටිනාකම හඳුනගත්ත නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ පහාරාද අසුර නායකයට දේශනා කරා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට අයිති නම් ඔබ ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තුල ඔබ විමසලා බලන්න මම මේ බුද්ධ ශාසනය තුල තිබෙන මේ වටිනා මාණික්‍ය රත්න ගැන මට දැනුමක් තියෙනවද? මට වැටහීමක් තියෙනවද? මම මේ ගැන අධ්‍යයනය කරාද? ඉගෙන ගත්තාද? මම මොනවද මේ ගැන දන්නේ? ඔබ ඔබෙන් විමසලා බලන්න. සතර සතිපට්ඨානය ගැන නිර්වෘල අවබෝධයක් දැනුමක් ඇති කරගන්න. සතර සම්‍යක් ප්‍රධාන වීරිය මේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරන
ආකාරය කොයි ආකාරයක වීරියක් තුළද අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න. අන්නේ ගැන ඔබට දැනුමක් තියෙන්නට ඕන. සතර ඉර්දිපාද චන්ද චිත්ත විරිය වීමංසාදී මේ නිවන් අවබෝධය පිණිස දියුණු කර යුතු ඉර්දිපාදයන් මොනවද කොහොමද මේවා දියුණු කරන්න ඔබට යම් දැනුමක් තියෙන්න්නට ඕන. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්න. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සතීන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥාඉන්ද්‍රිය මොනවද මේ ඉන්ද්‍රිය ධර්ම ඇයි මේවට ඉන්ද්‍රියන් කියන්න. කොහොමද මේවා දියුණු කරගන්න. ඊළඟට පංච බල ධර්ම සද්ධාව බලයක් හැටියට දියුණු කරගන්න කොහොමද. මේ වීරිය බලයක් හැටියට තමන් තුළ දියුණු කරගන්න කොහොමද. සති සමාධි ප්‍රඥා බලධර්ම හැටියට වර්ධනය කරගන්න කොහොමද. අන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඔබට හොඳ දැනුමක් තියෙනට ඕට. ඊළඟට සති සම්බෝජ්ජන්ගේ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා ආදී මේ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන ඔබට දැනුමක් තියෙනට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගයන් මොනවද. කොහොමද මේවා දියුණු කරන්නේ කොහොමද මේ මාර්ගයේ වඩන්නේ. අන්න ඔබට නිරවුල් දැනුමක් තියෙන්න්නට ඕන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා යම් කිසි කෙනෙක් මේ නිවන් අවබෝධය පිණිස මේ ධර්ම මාර්ගය වඩනවනං ධර්මාවබෝධය පිණිස දියුණු කළ යුතු අංග 37 තමයි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්. හැබැයි ඔබ හිතන්න එපා මේ 37ම කොච්චර තියෙනවද අපි කොහොමද මෙච්චර ගොඩක් වඩන්න. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ මෙවැනි දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨානෙ වඩන මාර්ගය මොකක්ද. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි කිව්වා සතර සතිපට්ඨානෙ දියුණු කරන්න. ඊළඟට මේ භික්ෂුව අහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය වඩන්නේ මොන මාර්ගය තුලද. බුදුරජාණන් වහන්සේ වදාළ සතර සම්‍යක්ප්‍රධාන වීරිය වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩන්නේ කොහොමද පංච බල ධර්ම වඩන්නේ කොහොමද හෙව්. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නෙත් පංච බල ධර්ම දියුණු කරන්නෙත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලමයි කිය. තව කෙනෙක් සත්ත බොජ්ජංග ධර්ම දියුණු කරනවා කියනවා නම් ඒ දියුණු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලමයි. මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ අංග දියුණු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට හඳුන්වලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් කියනවනම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා ඒකේ තේරුම තමයි කියව ඒ කිනා සතර සතිපට්ඨානෙ වඩනවා. සතර සම්‍යක්ප්‍රධාන වීරියත් වඩනවා. පංච ඉන්ද්‍රියත් වඩනවා. පංච බල ධර්මයනුත් වඩනවා. සප්ත බොජ්ජංගත් වඩනවා. මේ සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් කොතනින් පටන්ගෙන දියුණු කරත් ඔබ දියුණු කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි. ඒ මාර්ගයේ වඩනවා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37ම ඔබ තුල වැඩෙනවා. ඔබ යම් දවසක සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ධර්මය අවබෝධ කරගන්නවද එදාට ඔබ තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඔබ වැඩුවා කියන්නේ. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන හැටියට දියුණු කරලා පරිපූර්ණව අවබෝධ කරා කියනවනම් ඔබ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ තුල දියුණු කරගත්ත දියුණු කරලා උපරිම මට්ටමට වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුල ඔබ මේ එක්ක සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය ඔස්සේ නිවන් අවබෝධයේ පිණිස ධර්මයේ දියුණු කරන්න පටන් ගන්න. එක්කෝ සතර සම්‍යක්ප්‍රධාන වීරිය ඔස්සේ මන් දියුණු කරනවා කියලා එතනින් ආරම්භ කරන්න. එහෙම නැත්නම් ඔබට වීරියෙන් එක්කෝ ඡන්ද චිත්ත විරිය විමර්ශාගෙන 이르දිපාද පැත්තෙන් මන් දියුණු කරනවා. එක්කෝ පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග පැත්තේ. එක්කෝ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා හරි කොතනින් හරි පටන් ගන්න. අන්න එතකොට ඔබ ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ අංග 37ම ටික දියුණු වේගෙන වර්ධනය වේගෙන එනවා. පින්වතුනි අපි බලමු අද ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර පංච ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොනවාද? කොහොමද මේ පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නේ?
ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නකොට කොහොමද මේවා බලධර්මයන් බවට පත්වෙන්නේ. පංච බල. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්මයි තමන් තුළ බලයක් බවට පත්වෙන්. කොහොමද මේ ඇති කරගන්න. දැන් ඔබ හිතන්න ඇයි මේවට ඉන්ද්‍රියන් කියන්න කියලා අපි බලමු. දැන් ඔබට තියෙනවා ඉන්ද්‍රියන් ඇස ඉන්ද්‍රියක් කියනවා. චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කන නාසය දිව ශරීරය. එතකොට මේවා ශරීරයත් එක්ක බැඳිච්ච දේවල්. ඒ නිසා මේවට කියනවා ඉන්ද්‍රියන් කියලා. ඔබේ කයත් එක්ක බැඳී පවතින නිසා ඔබේ ඇස කන නාසය මේවා ඉන්ද්‍රියන් හැටියට අපි හඳුන්වනවා. එතකොට මේ වගේ අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච කවදාවත් වෙනස් වෙන්නේ නැති අංගයන් හැටියට ඔබට පුළුවන්නන් ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. ඔබේ ජීවිතය තුළ වීරිය කවදාවත් වෙනස් වෙන්නේ නැති ස්තීර දෙයක් හැටියට පිහිටව ගන්න පුළුවන්න. ධර්මාවබෝධය පිණිස ඔබ තුළ තියෙන සිහිය ඔබ තුළ කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න පුළුවන්න. ඊළඟට සමාධිය ප්‍රඥාව මේ කරුණු පහ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අංග පහම ඔබ තුළ ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න පුළුවන්නම් අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා පංච ඉන්ද්‍රිය ධර්මයන් පිහිටවා ගත්ත කෙනෙ. කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටෝ ගන්න. දැන් අපි බලුම් පළවෙනි එක තමයි තුනුරුවන් ගැන ඇති කරගන්න සද්ධාව සද්ධහා ඉන්ද්‍රිය. හැබැයි කෙනෙකුට බුදුගුණ සිහි කරනකොට සමහර වෙලාවට බුදු පිළිමයක් දකිනකොට චෛත්‍යයක් දකිනකොට බෝධීන් වහන්සේ නමක් දකිනකොට සද්ධාවක් ඇති වෙන. වඳිනවා වන්දනාමාන කරන පුද පූජා කරනවා. හැබැයි ඒ කරන වන්දනාමාන පුද පූජා අවබෝධයම කරන්නත් පුළුවන් අවබෝධයක් නැති කෙනෙකුට වුණත් අර හිතේ ඇතිවන සද්ධාවත් එක්ක කිසිම ධර්මාවබෝධයක් නැති කෙනෙකුටත් ගිහිල්ල වන්දනා කරන්න පුළුවන් බුදු කෙනෙක් මේ ගුණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්නේද මේවා නිර්මාණය කරේ කිය. හැබැයි අපි දකිනවා සමාජයේ බොහෝ දෙනෙක් තුනුරුවන් වන්දනා කරාට සමහර වෙලාවට තුනුරුවන්ට ආපස්සට බනිනයින්. තුනුරුවන් ගැන මෙලෝ අවබෝධයක් නැති අයින්. එවැනි කෙනෙකුට සාමාන්‍යෙන් හිතේ අපිට පේන ඔවුන් තුළ සද්ධාවක් තිය නොමේ පුද පූජා කරනවා වන්දනාමාන කරනවා. බොහෝ දුරට ඔවුන් තුළ තියෙන්නේ අමූලිකා සද්ධාව. ගැන අවබෝධයකින් ඇතිවෙච්ච දෙයක් නෙමේ. ආකාරවතී සද්ධාව ඇතිවෙන්නේ ධර්මාවබෝධයත් එක්ක. ප්‍රඥාවත් එක්ක ධර්මය නුවනින් විමසලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ප්‍රඥාවෙන් ටික ටික වටහා ගැනීමත් එක්කයි ආකාරවතී කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් ඇතිවෙන්. එතකන් තියෙන්නේ ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් සද්ධාවක්. එනිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පරිප්ලෝ පසාදස්ස පඤ්ඥාන පරිපූරති කියන. ඉල්පෙන සද්ධාවක් ඒ කියන වෙනස් වෙන සද්ධාවක් තියෙනවනම් යම් කිසි කෙනෙකුට ඒ කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නෑ කියෙන්. ඒකැන ප්‍රඥාව කරා යන්න ඒ සද්ධාව ප්‍රමාණුවත් මදි කියනවා. ඒ නිසා ඔබ තුළ ඔබ නිතර තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරිවිදිිය සද්ධාවක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ඒ පිණිස යම් මට්ටමකින් උපකාරයක් වෙනවා නිතර තුනුරුවන් ගුණ සිහිකිරීම ධර්මයකුට බුදුගුණ සඟගුණ සිහි කරනවා ඒ සිහි කරන්න සද්ධාව වැඩෙනවා. හැබැයි සද්ධාව ඉන්ද්‍රියක් බවට පත්වෙන්නේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යම් මට්ටමකින් හෝ වටහා ගැනීම තුළ ඇතිවන සද්ධාවයි සද්ධහා ඉන්ද්‍රිය බවට පත්වෙන්. අපි බලමු කොහොමද ප්‍රඥාවෙන් ධර්මය දැකීමත් එක්ක මේක ඉන්ද්‍රියක් වෙන්න කෙනෙක අප ඉදිරියට කතා කරමු. ඊළඟට වීරිය. මේ වීරියම තමයි බුදුරජාණන් වහන්සේ දැම් බලන්න මේ එකම අංගිය කී පොලක කතා කරනවත්. අපි සතර සම්යක් ප්‍රධාන වීරිය හැටියට වීරිය ගැන කතා කරනවා. ඉර්දිපාදක ඇත කතා කරනකොට විරිය ඉර්දිපාදය කියලා නිවන් අවබෝධයට උපකාරණ ඉර්දිපාදයක් හැටියට වීරිය ගැන කතා කරන. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය හැටියට කතා කරන බලධර්ම ගැන කතා කරනකොට විරිය බලය කියලා බලයක් හැටියට මේ වීරිය දියුණු කරගන්න ආකාරය ගැන කතා කරන. විරිය සම්බෝජ්ජන්ගේ කියලා බොජ්ජංග ධර්මයක් හැටියට නිවනට උපකාර වෙන බෝධි අංගයක් හැටියට වීරිය ගැන කතා කරනවා. සම්මා වායාම හැටියට ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ මේ වීරිය කොහොමද වර්ධනය කරගන්න කියලා අපි කතා කරන. එතකොට හැම්ම තැනම තියෙන්නේ මේ වීරියමයි. කොහොමද මේ වීරිය කෙනෙක් තුළ ඇති වෙනවා
නෝපන් අකුසල් නෝපදවීම පිණිස වීරියක් ඇති කරගන්න. තාම ඉපදිලා නෑ. හැබැයි අපි අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් උපදින්න පුළුවන්. නෝපන් අකුසල් අයෝනිසෝ මනසිකාරයත් එක උපදවාගන්න පුළුවන්. ඒ නිසා නූපදවීම පිණිස වීරිය කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. අර අකුසල් උපදින්න හිතේ ඉඩක් දෙන්නේ නෑ. අකුසල් උපදවාගන්න මහන්සි ගන්නේ නෑ. අන්න වීරියක් අවශ්‍යයි එකට. ඊළඟට උපන්නා වූ අකුසල් තියෙනවා. මේ වෙනකොට හිතේ මතු වෙච්ච එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක තරහව, වෛරය මොනවා හෝ හිතේ බලවත් වෙච්ච අකුසලයක් තියෙනවා නම් ඒ බලවත් වෙච්ච අකුසලයේ ඉක්මනින්ම ප්‍රහාණය කරගන්න, යටපත් කරගන්න, හිතෙන් බැහැර කරන්න වීරියක් අවශ්‍යයි. අන්න උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය පවත්වනවා. ඒ විතරක් නෙමෙයි කුසල් පැත්තෙන් අපි ගත්තාම අපි හිතමු ඔබ මේ වෙනකොටත් යම් කිසි ධර්මය අවබෝධ කරන්න සීලයක් රකින්න මහන්සි වෙනවා. ඒ සීලය රකින්න තියෙන්නේ වීරියක් තුල පිහිටලා. වීරිය නැත්නම් සීල් රකින්න බෑ. ඊළඟට ඔබ භාවනා කරන්න වීරියක් ගන්නවා. ඔබ ප්‍රඥාව දියුණු කරන්න සමාධිය වඩන්න උත්සාහ කරනවා. අන්න උපන්නා වූ කුසල්. එතකොට යම් මට්ටමකින් ඔබ සීලමය වශයෙන්, සමාධිමය වශයෙන්, ප්‍රඥාමය වශයෙන් ධර්මයේ දියුණු කරන්න මහන්සි අරගෙන යම් කිසි කුසලයක් උපදවාගෙන තියෙනවා නම් ඒ උපන්නා වූ කුසල් දියුණු කරගන්න, වර්ධනය කරගන්න, විපුල භාවයට පත් කරගන්න ඔබ තුල තවත් වීරියක් උපදවා ගන්නට ඕන. ඒ නිසා උපන් කුසල් වර්ධනය කරන්නත් වීරියක් තියෙන්න ඕන. නෝපන් කුසල් තියෙනවා. ඔබ තුල තාම උපදවා ගන්න බැරි වෙච්ච සමහර වෙලාවට ඔබ කොච්චර භාවනා කරා තාම ඔබට ධ්‍යානයක් දියුණු කරගන්න බැරි වෙන්න පුළුවන්. එක්ක පළවෙනි ධ්‍යානයේ විතරයි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයන් කරා තාම දියුණු කරගන්න බැරි වෙලා අන්න නෝපන් කුසල්. තාම ප්‍රඥාව දියුණු කරගන්න බැරි වුණා. අනිත්‍යයි කියලා සිහි කරාට තාම අනිත්‍ය කියන්නේ මොකද්ද? කොහොමද මේක අනිත්‍ය වෙලා යන්නේ කියලා වැටහීමක් ඇති වෙන්නේ නැහැ. අන්න නෝපන් කුසල්. එතකොට සීල, සමාධි, ප්‍රඥා ආදී වශයෙන් නෝපන් කුසලයක් තියෙනවා නම් ධර්මාවබෝධයට අවශ්‍ය කරන ඒ නෝපන් කුසල් උපදවා ගන්නත් වීරියක් තියෙන්නට ඕන. අන්න කෙනෙක් තුල හතර ආකාරයකින් වීරිය ඇති කර ගන්නවා. නෝපන් කුසල් උපදවා ගැනීමට, උපන් කුසල් දියුණු කර ගැනීමට, නෝපන් අකුසලයක් නම් ඒක ප්‍රහාණය කරගන්න, උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න, නෝපන් අකුසල් නූපදවන්න. එතන මේ විදිහට යමෙක් තුල වීරිය ඇති කර ගන්නවා නම් ඒ විරිය ඉන්ද්‍රියක් හැටියට දියුණු කරගන්න නම් අන්නේ කෙනාට ධර්මයේ ගැන අවබෝධයක් තියෙන්නට ඕන. දැන් කෙනෙකුට භාවනා කරන්න, සිල් රකින්න වීරියක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සිල් ගන්න යනවා. භාවනා කරන්නත් යනවා. හැබැයි ඒ කෙනාට සාමාන්‍ය මට්ටමින් කෙනෙකුට මේ බණ භාවනා කරන්න, ධර්මයේ දියුණු කරගන්න තියෙන විරිය ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙන්න නම් ප්‍රඥාවෙන්ම ධර්මයේ දැකපු කෙනෙක්ම වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි දකිනවා සමහරු ඔන්න භාවනා කරන්න යනවා. හැබැයි ටික දවසකින් අර භාවනාවටත් එක්ක බැන බැන ආපහු යන අය ඉන්නවා. ඕවා කරලා වැඩක් නැහැ කියලා. එතකොට ඒ භාවනා කරන්න යන්න තිබ්බ විරිය ඉන්ද්‍රියක් නෙමෙයි. ඉන්ද්‍රියක් නම් කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අවබෝධයේ කරාම දියුණු වෙනවා. ඊළඟට සති කියන්නේ සිහිය. සතර සතිපට්ඨානයේ තුල හොඳට හිත පවත්වමින් තමන්ගේ ජීවිතය හා බැඳිච්ච දෙයක් හැටියට සතිපට්ඨානය දියුණු කරන්න මහන්සි ගන්න ඕන. අන්න ඒ කෙනා තමයි සිහිය ඉන්ද්‍රියක් හැටියට වර්ධනය කරන්නේ. පින්වතුනි, ඔබ හොඳට කල්පනා කරලා බලන්න අද ලෝකයේ දිහා. මේ මනුස්ස ජීවිතේ වටිනාකම රැඳිලා තියෙන්නේ අපේ සිහිය, මේ මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. මේ සිහිය නැති වුණාට පස්සේ, සිහි මුලා වුණාට පස්සේ, සිහිය දුර්වල වුණාට පස්සේ අපිට මේ ධර්මයවත් අවබෝධ කරගන්න, අඩුගානේ කරපු පිනක් සිහිපත් කරගන්න පුළුවන්කමක් නැහැ. අපි දකිනවා සමහරුන්ට වයසට යන්න කෑවද බීවද මතක නැති වෙලා යන. සමහර ලාවට තමන්ගේම දරු මුණුබුරන් දැක්කට අඳුන ගන්න බැරි වෙනවා. අවාසනාව කියන්නේ ඇඟේ ඇඳුමක්වත් නැතුව අන්ත අසරණ වෙලා තමන්ම අසූචි කරලා කන මට්ටමට පත් වෙන අයත් ඉන්නවා. මේ හොඳ සිහිනුවණින් හිටපු මිනිස්සු. ඇයි වයසට යන්න මේ වගේ සිහිය දුර්වල වෙලා, සිහි මුලා වෙලාම යන්නේ? මේකට හේතුව එච්චර කාලයක් ජීවත් වුණාට ඒ සිහිය ඉන්ද්‍රියක් හැටියට පැවතිලා නැහැ. පින්වතුනි, ඔබේ සිහිය ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් නම්, ඔබේ සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගෙන නම්, සති ඉන්ද්‍රිය ඔබ තුල පිහිටලා තියෙනවා නම්
කවදාවත් ඔබ සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ. සිහි මුලා වෙලා නොමැරෙන්න නම් ඔබේ සිහි ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් බවට පත් වෙන්න නම් සති ඉන්ද්‍රිය ඇති කරගන්න ඔබ ධර්මයේම දියුණු කරලා ප්‍රඥාවෙන්ම ධර්මයේ දැකපු කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට සමාධිය. සමාධිය කියන එක භාවනා කරලා කොයි තරම් උපදවා ගත්තත් ඒ සමාධිය පිරිහිලා යන්න පුළුවන්. අපි දකිනවා බුද්ධ දේශනා අතර සමහර ජාතක දේශනා අතර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අහසින් ගිය බ්‍රාහ්මණයෝ ධ්‍යාන සමාපatti උපදවාගෙන ගිය අහසින් ගිය අය සමහර වෙලාවට ඒ සියලු ධ්‍යානයන්ගෙන් පිරිහිලා සමහර වෙලාවට හීන වූ අර කාමභෝගී ජීවිතවලට පත් වෙලා මරණින් මත්තේ දුගතිය යන විදිහට අකුසල් කරගත් අය ගැන සඳහන් වෙනවා. ඒ නිසා ඔබ හොඳට හිතන්න සමහර වෙලාවට භාවනා කරනකොට ඔබට සමාධියක් හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය ඔබ භාවනා නොකර යම් තාක් කාලයක් ඉන්නකොට සමහරට දවසක් දෙකක් සති දෙක තුනක් යනකොට ඒ සමාධිය ඔබට කවදාවත් උපදවා ගන්න බැරි මට්ටමට සමාධිය අතුරුදහන් වෙලා යනවා. ඔබ නිතර නිතර භාවනා කරොත් යම් මට්ටමකින් ඔබට සමාධිය උපදවා ගන්න පුළුවන්. හැබැයි ඔබ කාලයක් භාවනා නොකරනකොට ඒ සමාධිය උපදවා ගන්න බැරි වෙලා යනවා. ඒකට හේතුව ඒ සමාධිය ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් බවට ඔබේ ජීවිතය හා බැඳිලා තියෙන ඉන්ද්‍රියක් බවට පත් වෙලා නැහැ. පින්වතුනි සමාධිය පවා ඉන්ද්‍රියක් හැටියට ඔබ තුල යම් මට්ටමින් හරි පිහිටන්න නම් ඔබ ප්‍රඥාවෙන්ම ධර්මයේ දැකපු කෙනෙක් වෙන්නට ඕන. එහෙමනම් දැන් ඔබට තේරෙන්නට ඕන සද්ධාව ඉන්ද්‍රියක් වෙන්න නම් ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න ඕනේ. වීරිය ඉන්ද්‍රියක් බවට ඔබ තුල පත් වෙන්න නම් ඔබ ප්‍රඥාවෙන් ධර්මයේ දැකපු කෙනෙක් වෙන්නට ඕන. සතිය ඔබ තුල ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න නම් ප්‍රඥාවෙන් ඔබ ධර්මයේ ටික ටික හරි වටහාගත්ත දකින්න කෙනෙක් වෙන්නට ඕන. සමාධිය ඉන්ද්‍රියක් හැටියට පිහිටන්න නම් ප්‍රඥාවෙන් ඔබ ධර්මයේ දකින්නට ඕන. එහෙමනම් ඔබට දැන් තේරෙනවා ඇති මේ සද්ධා පිරිය සති සමාධි කියන මේ අංග හතර පිහිටවා ගන්න උපකාර වෙන වැදගත්ම දේ තමයි ප්‍රඥාව කියලා. පින්වතුනි මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට අපි කතා කරාට වැදගත්ම ඉන්ද්‍රිය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා තමයි ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටීම තුලයි සද්ධා විරිය සති සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම පිහිටවා ගන්න පුළුවන් වෙන්නේ. මේ ගැන බුදුරජාණන් වහන්සේගේ ඉතාමත්ම විස්තර කරපු දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ මල්ල කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැණි මඩල උපමා කරගෙන ඔබ දැකලා ඇති කැණි මඩල කියන්නේ මොකක්ද කියලා. මුදුන් යටලියක් නැතිව පරාල හිටවන වහල තියෙනවා. මේ වහලේ මැදින් තියෙනවා ලොකු ලීයෙන් හදපු කරත්ත රෝදයක් වගේ හරියට ගෙඩියක් වගේ. මෙන්න මේකට තමයි ඉතිරි පරාල ටික ඔක්කොම වද්දලා පිහිටවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ උපමාව ගෙනහැර දක්වනවා මහණෙනි කැණි මඩල පිහිටියාට පස්සේ තමයි කියනවා අනිත් පරාල ටික පිහිටවලා මේ වහලය පිහිටවන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වගේ තමයි කියව ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ කීවා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය පිහිටන්. එහෙමනම් පින්වතුනි ප්‍රඥාවත් සමගයි සද්ධාව ඇති වෙන්නට ඕන. ප්‍රඥාවත් සමගයි වීරිය දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවත් සමගයි සිහිය දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවත් සමගයි සමාධි ඉන්ද්‍රිය දියුණු කරගන්නට ඕන. කොහොමද අපි ප්‍රඥාවෙන් මේ ඉන්ද්‍රිය ධර්ම අපි තුල පිහිටවා ගන්නේ? කවදාවත් වෙනස් නොවන හැටියට අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් හැටියට ඉන්ද්‍රිය ධර්ම කොහොමද අපි ප්‍රඥාවෙන් දැකලා පිහිටව ගන්න? පින්වතුනි ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කරනවා. පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධඥානෙ. මොන අවබෝධයේද? ඒ තමයි කියන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය, අරියාය නිබ්බේධිකාය, සම්මා දුක්ඛක්ඛේ ගාමිනී. ආර්ය වූ අවබෝධයෙන් කලකිරෙන උද්‍යත්ත ගාමිනී මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම හොඳින් නුවණින් විමසලා ඇති කරගන්න යම් ප්‍රඥාවක් ඇද්ද? අන්න ඒක තමයි කියන පඤ්ඤා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. පින්වතුනි ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කරගන්න ඔබ විදර්ශනා වඩන්නට ඕන. ඔබට ධර්ම අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඔබ විදර්ශනා වඩන්න නම් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නිරවුල් දැනුමක් තියෙන්නත් ඕන. ඒ ධර්මයේ තුල තමයි උගන්වන්නේ මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි,
නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, මනස අනිත්‍යයි. මේ ආයතන 6කින් හටගෙන තියෙන මේ ශරීරයේ තුල පංච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ පංච උපාදානස්කන්ධයේ තුල අවිද්‍යා සහගතව පුද්ගලයා තුල නැවත නැවතත් තණ්හාව ඉපදීම නිසා පංච උපාදානස්කන්ධය තුල පටිච්ච සම්පාදයක් හැදෙන ආකාරය මේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන. අන්න ධර්මයේ මේ ගැන ඉගෙන ගත්ත කෙනා මුලින් ඇති කරගන්නේ දහම් දැනුම. ඒ දැනුම තුල පිහිටලා තමයි ඔහු මේ ධර්මයේ නුවණින් විමසන්න පටන් ගන්න. ඉස්සල්ලා හොඳ නිර්වෘල් දහම් දැනුමක් තියෙන්නට ඕන. මොකක්ද ආයතන 6 කියන්නේ? ඇයි මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ශරීරයේ තියෙන මේවට ආයතන කියන්නේ? කොහොමද මේවා හටගෙන තියෙන්නේ? රූප සමුදය. මේ රූපය මික රූපය කියලා කියනවා මේ ශරීරයට. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා හරියට කණු 4ක් හිටවල වරිච්චි බැඳලා උළුවහුවක් ජනේලයක් මේවා හරියට හිටවල වහලේ ගහලා මැටි ගැහුවට පස්සේ මේකට කියනවා ගේ කියලා මිනිස්සු. අන්න ඒ වගේ තමයි කියන ඇට සැකිල්ලක් නහර වැල් වලින් බැඳලා මස්ලියේ තවරලා හැමකින් වැහුවට පස්සේ ඒකට රූපය කියනවා. අන රූපය ගැන යම් අර්ථකථනයක් දෙනවා. ඒ ඔස්සේ කෙනෙක් විමසලා බලනවා එහෙමනම් මේ රූපය මොනවයින්ද හැදිලා තියෙන්නේ? මේ රූපය හටගෙන තියෙන්නේ මේ පොළොවට පස් වෙලා යන පඨවි ධාතු කොටස් ගොඩකින්. දිය වෙලා යන ආපෝ ධාතු, උණුසුමට අයිති තේජෝ ධාතු, හමාගෙන යන වායෝ ධාතු කොටස් තියෙනවා. මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක් නේද මම මේ පරිහරණය කරන්නේ. අන්න විමසලා අර තියෙන ධර්ම දැනුම ඔස්සේ විමසලා බලනවා. ඒ විදියට යම් නිර්වෘල් දැනුමක් ඇති කරගන්නවා ධර්මයේ තුලින්. හැබැයි මේ දැනුම කියන්නේ අවබෝධය නෙමෙයි. ඒක දැනුමක් විතරයි. ඒ දැනුම ඇති කරගෙන ඊළඟට ඔබ තවත් විමසලා බලනවා. කොහොමද මේ රූපය මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරේ කොහොමද මේ රූපේ පැවැත්මක් සිද්ධ වෙන්නේ? ආහාර සමුදය රූප සමුදය. අපි කන බොන ආහාර නිසායි මේ රූපේ පවතින්නේ. කොහොමද ආහාරයෙන් රූපේ පවතින්නේ? අන්න විමසලා බලනවා. අන්න ධර්මයේ උගන්වනවා මේ ආහාර කන බොන ආහාරවල තියෙන ඕජාව මේ ශරීරයට උරාගෙන ඒ ආහාර තුලින් තමයි මේ ශරීරේ පැවැත්මක් සිද්ධ වෙන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරේ නැතිවීම තුල මේ රූපේ පැවැත්ම නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙමනම් හේතුවක් නිසා හටගන්නවා, හේතුව නැතිවීමෙන් නැති වෙනවා. ආහාර නිසා මේ ශරීරයේ රූපේ හටගන්නවා, ආහාර නැති වෙනකොට නැති වෙනවා. අන්න රූප උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ කෙරෙහි තියෙන අවිද්‍යාව, තණ්හාව, වැරදි දැකීම, මුලාව නිසා තමයි මේ සංසාර ගමන සකස් වෙන්න කර්ම රැස් වෙන්නේ. අන්න යම් මට්ටමේ දැනුමක් ඇති කරගන්න. අන්න බුදුරජාණන් වහන්සේ උගන්වන යම් කිසි කෙනෙක් දැන් අපි මේ රූපය දිහා බලන්නේ, මේ ශරීරය දිහා බලන්නේ වැරදි විදිහේ දැකීම 4කින්. ඒවට කියනවා සංඥා විපල්ලාස. අනිත්‍ය දේ දකින්නේ නිට්ටය විදිහට. අනිච්චේ නිච්ච සංඥේ කියන. දුක් දේ අවිද්‍යාව සහගත කෙනාට පේන්නේ මේක සැපක් හැටියටමයි. ඔහු මේක වැළඳ ගන්නවා සැපක් කියලා. අනාත්ම දේ ඔහු දකින්නේ ආත්මයක් හැටියට. ඔහු හිතනවා මේ තුල මට මගේ ඕන විදිහට මම කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේ තුල තියෙනවා. ඒ නිසා මම මේක මගේ ආත්මයයි කියලා ඔහු වැරදි විදිහේ දෘෂ්ටි වලින් මේ රූපයට ඇලුම් කරනවා. ඒ විතරක් නෙමේ අසුබ දේ සුබ දෙයක් හැටියට ඔහුට පේන්නේ. බැලූ තැන ඒ අසුබේ කියන දැක්කත් විමසුවත් නෑ මේක සුබයි කියලා වැරදි සහගත දෘෂ්ටියක් ඔහු තුල නිතර හට ගන්නවා. මෙන්න මේවට කියනවා සංඥා විපල්ලාස. මෙන්න මේ සංඥා විපල්ලාස නිසා තමයි මේ රූපේ ඇත්ත ස්වභාවය අපිට පේන්නේ නැතුව අවිද්‍යාවෙන් වසාගෙන තියෙන්නේ. අන්නේ සංඥා විපල්ලාස බිඳිලා අපිට අර අවිද්‍යා කඩතුරාවන් බිඳගෙන අපිට ඇත්ත ඇති සැටියට දකින්න නම් අපි අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇත්ත ඇති සැටියට දකින්න නම් දුක් දේ දුකක් හැටියට බලන්න ඕනේ. අනාත්ම දේ අනාත්මයක් හැටියට බලන්න ඕනේ. අසුබ දේ අසුබ විදිහට බලන්න ඕනේ. අන්න එහෙම බලනකොට අර සංඥා විපල්ලාස කියලා වැරදි දැකීම නැති කරගෙන මේ රූපේ ඇත්ත ස්වභාවය අන්න අපිට පේන්න පටන් ගන්නවා. අන්න ඒ කෙනා බලනවා මේ ශරීරය හටගෙන තියෙන මෙන්න මේ දේවල් වලින්. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ පටවි පොළොවට පස් වෙලා යන දේවල්, ජලයේ දිය වෙලා කුණු වෙලා යන ආපෝ ධාතු, උණුසුම් හමාගෙන මේවෙන් හැදිච්ච ශරීරයක් නේද මම මගේ කියලා පිළිගත්තේ.
අන්න රූපය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. එහෙම දැනුමක් ඇති කරගන්න කෙනා ඊළඟට වේදනා සංඥා චේතනා විඳීම ඇතිවෙන්න මේ ආයතන තුළ ඇස කන නාසේ දිවකය මනස කියන මේ ආයතන හයේම ස්පර්ශය සිද්ධ වෙන. ස්පර්ශය කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයට බාහිර ආයතන හැටියට අපි හඳුන්වනවා. ඇහැට පේන රූප, ඇහැට පේන රූප, කනට ඇහෙන්නේ ශබ්ද, නාසයට දැනෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ පහස. මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. හැබැයි මේ ඔක්කොම අනුභව කරනවා මනස. මනසින් තමයි මේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයට දැනෙච්ච දේවල්, දිවට කාපු බීපු රහ, පහස විඳපුද මේ ඔක්කොම හිතන්නේ ගොඩනගන්නේ මේ සියලු ලෝකයන් නිර්මාණය කරගෙන අපි සිහින ලෝකවල අතරමං වෙන්නේ මනස ඔස්සේ. එතකොට මෙන්න මේ එන අරමුණු විඤ්ඤාණයෙන් තමයි එකතු කරලා දෙන්නේ. එතකොට ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතුවීම ස්පර්ශය හැටියට හඳුන්වනවා. ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතුවීම කනේ ස්පර්ශය කියන. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතුවීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඤ්ඤාණය එකතුවීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඤ්ඤාණය එකතුවීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඤ්ඤාණය එකතුවීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයත් එක්ක මේ කරුණු තුනක එකතුවීමත් එක්ක ඒ සැනින් එක විට කරුණු තුනක් හටගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපේ දැන ගැනීම පිණිස, අපිට තේරුම් ගැනීම පිණිස ඒක කරුණු තුනක් යටතේ බෙදලා පෙන්නනවා. ඒ තමයි ස්පර්ශයත් එක්ක විඳීමක් ඇති වෙනවා. එක්කෝ ඇහෙන් දැකපු දේ ගැන එක්කෝ සැපක්, එක්කෝ දුකක්, දුක් සැප රහිත විඳීමක් උපදින්න පුළුවන්. ඊළඟට විඳින දේ හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥාව, හඳුනා ගන්නවා. මේක ලස්සනයි, මේක කැතයි, මේක නිල් පාටයි, මේක රතු පාටයි. එක්ක පුද්ගලයෙක් නම් දැන් මේ අසවල් කෙනා, දැන් මෙයා මහත් වෙලා, මෙයා කෙට්ල, ඔය ඔක්කොම හඳුනගන්නේ සංඥාවෙන්. ඒ හඳුනා ගන්න දේ ගැන චේතනාවක් පහළ වෙනවා. ඒකට කියනවා සංස්කාර. එතකොට මේ ඇහි ඇති වෙන ස්පර්ශය නිසා, ඒ කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම නිසා කරුණු තුනක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා, විඳින දේ හඳුනා ගන්නවා, හඳුන ගන්න දේ ගැන චේතනාවක් පහළ වෙනවා. හැබැයි මේ තුනක් හැටියට අපි හැදින්නුවට මේ තුනම එක විට වෙන්නේ. එහෙම නැතුව විඳලා ඊට පස්සේ හඳුනාගෙන ඊට පස්සේ චේතනාවක් පහළ කරනවා. මේ එක විට වෙන ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ අපේ දැන ගැනීම පිණිස මේක පෙන්ලා දෙන්නේ. එතකොට මේ අතර පුංචි වෙනසයි තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේවට අපි ඇලෙනවා, විඳීමට ඇලෙනවා. ඇහෙන් රූප දැකලා ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීමට අපි ඇලුම් කරනවා. කනින් ශබ්ද අහලා ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීමට අපි ඇලෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීමට ඇලුම් කරන ආස කර. දිවෙන් රස විඳලා ඒ දැනෙන සැප දුක් උපේක්ෂා විඳීමට ආස කරනවා. කයෙන් පහස දැනගෙන ඒ ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීමට ඇලෙනවා. සැප විඳීමට තමයි ඇලෙන්නේ. ඒ නිසා ඇතිවෙන දුක් විඳීමත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. සැප විඳීමට තියෙන ආසාව නිසා දුක් විඳීමට අකමැති වෙනවා. ඊළඟට මනසෙන් මේවා ගැන හිතනවා, අනේ මට මේ විඳපු දේවල්, මේ දැකපු දේවල්, මේ අහපු දේවල්, මේ සැපසහිත දේවල් ආයි ආයි ලැබෙන්න තියෙනවනම් ඒ විදිහට ඒ ගැන සිහින මව මනසින් ආසා කරනවා ඒවට. එතකොට මෙන්න මේ විඳීම කෙරෙහි ඇති කරගන්න තණ්හාව නිසා හැදෙන්නේ පටිච්ච සම්පාදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ අපිට මේ විඳීම කොහොමද මේක උනේ? අන්න ඇත්ත බලන්න කියනවා. දැන් ඔබ දන්නවා විඳීම ඇති වුණේ කුමක් නිසාද? ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම නිසායි ඇහි ස්පර්ශයෙන් විඳීමක් ඇති වුණේ. ඔන්න ඔය දේ දන්න කෙනාට විමසන්න පුළුවන්. එහෙමනම් ඇහැ කියන්නේ අනිත්‍ය දෙයක්. ඇහැට පේන රූපයත් අනිත්‍යයි. ඇහි හටගත්ත විඤ්ඤාණයත් අනිත්‍යයි. මේ අනිත්‍ය කරුණු තුනක එකතුව තුලින් ඇතිවෙච්ච ස්පර්ශයත් අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වූ ස්පර්ශයක් තුලින් ඇතිවන විඳීම මේ ස්පර්ශයේ වෙනස් වෙච්ච සැනින් වෙනස් වෙලා යනව නේද? ඇයි මම මේ විඳීමට ඇලුම් කරන්නේ? වෙනස් වෙන විඳීමකට නේද මං ආස කරේ? අන්නේ විදිහට මේ විඳීමේ ඇත්ත දකින්න පුළුවන් නම් අන්න විඳීමට තියෙන මුලාව නැති වෙලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අන්න ඒ දේ දකින්න. ප්‍රඥාවෙන් දකින්න. මේ ඇහි ඇතිවන ස්පර්ශයත් එක්ක ඇතිවන විඳීමට කෙරෙහි ඇතිවෙන මුලාව අවබෝධයෙන් දකින්න කියනවා.
ඊළඟට කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශය නිසා ඇතිවන විඳීමට ඇලුම් කරනවා. ඒ විතරක් නෙමෙයි හඳුනා ගැනීමටත් ඇලෙනවා. ඒක ඇතිවෙන්නෙත් ස්පර්ශය නිසා. ඇහෙන් රූප හඳුනගන්න, කනින් ශබ්ද හඳුනගන්න, නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්න, දිවෙන් රස හඳුනගන්නවා, කයෙන් පහස හඳුනගන්නවා, මනසෙන් අරමුණු හඳුනගන්නවා. මේවටත් ඇලෙනවා. ඊළඟට චේතනාව, ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනා පහළ වෙනවා. නාසයට ගැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කායට දැනෙන පහස ගැන චේතනා පහළ කරගන්නවා. මනසින් මේවා හිත හිතා චේතනා පහළ කරනවා. එතකොට මේ චේතනාවත් ස්පර්ශය නිසා ඇතිවිච්ච දෙයක් නේද කියලා දකින්න පුළුවන් නම් ඇත්ත ඇති සැටියට ඒ කෙනා දන්නවා, විමසන්න පුළුවන් මේ ස්පර්ශයෙන් නැතිවෙනකොට මේක නැති වෙලා යනවා නේද? අන්න හට ගැනීම නැතිවීම දකින්න කියනවා. උදයත්තගාමිනී පඤ්ඤාය, හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ නැති කරගන්න කියන්නේ. එහෙමනම් ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා. ස්පර්ශය නිසා හඳුනා ගැනීම ඇති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට හඳුනා ගැනීම නැති වෙලා යනවා. ස්පර්ශය නිසා චේතනා පහළ වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට චේතනාව වෙනස් වෙලා යනවා. අන්න ඒ දේ දකින්නට ඕන. අන්න ඒ දේ දකින්න පුළුවන් නම් ඔබ රූපය ගැන, විඳීම ගැන, හඳුනා ගැනීම ගැන, චේතනාව ගැන ඔබට යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ දැනුම ඇති කරගත්ත ඔබට පුළුවන්කම තියෙනවා විඤ්ඤාණයේ යථා ස්වභාවය නුවණින් විමස ගන්න. ඇයි විඤ්ඤාණයක් නිසයි මේ සියල්ල දැනගන්න, දකින්න, විඳින්න ලැබුණේ? ඇහැයි රූපයයි විඤ්ඤාණයයි කියනකොට ස්පර්ශය ඇති කරලා දුන්නේ කුමක් තුලින්ද? විඤ්ඤාණය තුලින්. ඇහැයි රූපයයි එකතු කරේ විඤ්ඤාණය. එහෙමනම් විඤ්ඤාණයේ ස්පර්ශය හටගනිද්දිමයි ස්පර්ශයක් ඇති වෙන්නෙම විඤ්ඤාණයක් නිසාමයි. ඒ නිසා රූපය තුලත්, විඳීම තුලත්, හඳුනා ගැනීම තුලත්, චේතනාව තුලත් බැසගත් දෙයක් තමයි විඤ්ඤාණය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාම රූපයෙන් තොර විඤ්ඤාණයක් ලෝකේ නෑ කියනවා. සංයුත්ත නිකායේ බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාර වලින් තොර තනිව පවතින විඤ්ඤාණයක් ගැන හෝ, තනිව ගමන් කරන විඤ්ඤාණයක් ගැන හෝ, තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඤාණයක් ගැන හෝ තථාගතයන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියනවා. එහෙමනම් ඒකේ තේරුම තමයි විඤ්ඤාණය යම් තැනක තියෙනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාරත් එක්ක බැඳිච්ච විඤ්ඤාණය. ඒ කියන්නේ නාම රූප නිසා හටගත්ත විඤ්ඤාණයක් තියෙන්නේ. මේ නාම රූපයෙන් හටගන්න විඤ්ඤාණයේ ස්වභාවය, නාම රූප වෙනස් වෙනකොට විඤ්ඤාණය වෙනස් වෙලා යනවා. අන්නේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ පංච උපාදානස්කන්ධය ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන 6 තුලම ඇති වෙනවා. මේ ආයතන 6 ඇති වෙන පංච උපාදානස්කන්ධය ආයෙම සකස් කර කර ගෙනියන්නේ පටිච්ච සම්පාදයේ තුලින්. මෙන්න මේ ක්‍රියාවලිය ඔබට තේරුම් ගන්න පුළුවන් නම්, ඔබට දැනගන්න පුළුවන් නම්, අන්න ඔබට යම් මට්ටමින් හරි ඔබට මේ ධර්මයේ ගැන හොඳ නිරවුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ දැනුම ඇති කරගත්ත කෙනා ඒ ධර්මයට අනුව තමන් තුලින් විමසලා බලන්න ඕනේ. අන්න ප්‍රඥාව ලබන්න නම් ඒ ඇති කරගත්ත දහම් දැනුම විමසීමෙන් බලන්න ඕනේ තමා තුළට ගලපලා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රයේදී මේ ආලවක කියන යක්ෂයාට පෙන්නලා දුන්නා ප්‍රඥාව ලබන හැටි. සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානප්පත්තිය, නිවනට අරගෙන යන පිරිසිදු ධර්මයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ හොඳ ශ්‍රද්ධාවෙන් අහන්න කිව්වා. සුසුසා ලබතේ පඤ්ඤායේ අහලා ඇති කරගත්ත දැනුම තුලින් ඒ ඇසූ ධර්මය අපමත්තු විචක්කුණු අප්‍රමාදීව නුවණින් විමසන්න කිව්ව ප්‍රඥාව ලැබෙන තේ. ඒ නිසා ඔබ මේ විදිහට ධර්මයේ ගැන නිරවුල් දැනුමක් ඇති කරගෙන ඒ ඇති කරගත්ත දහම් දැනුම තුලින් ඔබේ ජීවිතයට කිමිදිලා බලන්න ඕනේ. ඔබ තුලින් විමසන්න ඕනේ මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලට ගලපලා බලන දෙයක්. ඔබ භාවනාවට වාඩි වෙලා බලනවා මගේ ඇහැ නිට්ටයද අනිත්‍යද? මගේ කන නිට්ටයද අනිත්‍යද? කොහොමද මේවා හටගෙන තියෙන්නේ? මේ මගේ ශරීරය, මගේ දිව, නාසය මේවා කොහොමද හටගෙන තියෙන්නේ? අර ධර්මයේ තියෙන ආකාරයෙන්ම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්ද මා තුල තියෙන්නේ?
කොහොමද මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද? මේක නැති වෙලා යන්නේ. අන්න තමා තුළින් විමස බලනකොට අන්න තමන්ට ටික මේ ධර්මයේ මේ ඉගෙනගත්ත දේ භාවනාව තුළින් තමන්ට ටික ප්‍රඥාවෙන් දකින්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. අන්නේ විදිහේ හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. විදර්ශනා වඩනවා. විදර්ශනා වඩමින් හොඳට ප්‍රඥාවෙන් මේ ධර්මයේ හොඳට නුවණින් විමසගෙන යනකොට අර ඇති කරගත්ත දහම් දැනුමෙන් අපි ඉගෙනගත්ත දේවල් තමා තුළින් ටික දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ විදිහේ දකිනකොට ප්‍රඥාවෙන් තමා තුළින්ම ධර්මයේ දකිනකොට ඔහුට ඇති වෙනවා සද්ධාාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කොයි තරන්නම් සත්‍යයක්. ඒ ධර්මයේ දැන් භාවනා කරලා මා තුළින්ම මන් ටික වටහා ගන්නව නේද? මේ ධර්මයේ නම් අනිත්‍යමයි කියලා සද්ධාාවක් ඇති වෙනවා. අන්නේ සද්ධාව තමයි සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ධර්මයේ නුවණින් විමසනකොට මුල් බැසගත් සද්ධාාවක් ඇති වෙනවා. ප්‍රඥාවෙන් ධර්මයේ ටික තමා තුළින් දැකීම තුලයි ඒ සද්ධාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කොයිතරම් සත්‍යයක්. අන්නෙහි විදිහට ධර්මයේ තමා තුළින් වටහා ගැනීම තුළ ඇතිවෙන සද්ධාවට කියනවා සද්ධා ඉන්ද්‍රිය. අන්නේ සද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කාටවත් වෙනස් කරවන්නත් බෑ. මොකද ධර්මය අවබෝධයෙන් තමා තුළින් ප්‍රඥාවෙන් විමසලා මද වශයෙන් ප්‍රඥාවෙන් වටහාගෙන ධර්මයේ තියෙන පඤ්ඤාය මත්තසෝකාරි මද වශයෙන් හරි ප්‍රඥාවෙන් ටික තමා තුළින් දැකීම තුලයි ඒ සද්ධාව ඇති වුනේ. අන්නේ සද්ධාව තමයි සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. ඊළඟට භාවනා කරගෙන විදර්ශනා වඩනකොට ප්‍රඥාවෙන් මේ අනිත්‍ය ස්වභාවය පංච උපාදානස්කන්ධය ආයතන හය තුල ක්‍රියාත්මක වෙන හැටි හොඳට භාවනා කර තමා තුළින් විමසලා බලනකොට ප්‍රඥාවෙන් ටික දැන් තමන්ට වැටහෙනවා. එහෙම වැටහෙනකොට වීරිය තවත් බලවත් වෙනවා. මේ ධර්මේ නම් සත්‍යක්මයි. මේක කොහොම හරි මම මේ ජීවිතය අවබෝධ කරගන්නවා. මං කොහොම හරි මේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් පැත්ත දියුණු කරගන්නවා. මම මේ ජීවිතේම මේ කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕන කියලා අන්නේ වැනි වීරියක් තුල ධර්මයේ දියුණු කරන්න පටන් ගන්නවා. අන්නේ විදිහට ඇති කරගන්න වීරිය තමයි විරිය ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. එතකොට ඒ වීරිය වෙනස් වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවෙන්ම Taman තුලින් ධර්මයේ දැකලා ඇති කරගන්න වීරියක් නිසා ඒ වීරිය ඉන්ද්‍රියක් හැටියට තමා තුල පිහිටනවා. ඊළඟට සතිය, සිහිය. දැන් ඔබ හිතන්න මේ ඇස කන නාසය දිවකය මනස ගැන කෙනෙක් විමසනවා. පංච උපාදානස්කන්ධය ගැන විමසනවා. පටිච්ච සම්පදාය ඔස්සේ මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම නුවණින් විමසනවා. ඔහු සිහිය පිහිටවන්නේ සතර සතිපට්ඨානයේ තුලයි. සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවට තමයි මේ කොටස් අයිති වෙන්නේ. පංච උපාදානස්කන්ධ ආයතන හය සප්ත බොජ්ජංග චතුරාර්ය සත්‍ය මේවා ඔක්කොම ධම්මානුපස්සනාවට විස්තර කරන ඒවා. යම් කිසි කෙනෙක් කය මුල් කරගෙන එක්ක සතර මහා ධාතු හැටියට ධාතු මනසිකාරය වඩනවනම් පිළිකුල් භාවනාව වඩනවනම් එහෙම භාවනාවක් වඩමින් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න මහන්සි ගන්නවනම් ඒ ඔහුගේ හිත තුල පිහිටලා තියෙන්නේ කායානුපස්සනා සතිපට්ඨානය තුල පිහිටි සිහිය. එහෙම නැත්නම් මේ විඳීම ගැන ඔහු සිහිය පිහිටවනවා නම් ඒ තුල ඔහුගේ සිහිය වර්ධනය වෙන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානය තුලයි. විඥානය ගැන හිතනවා නම් මේ හිතේ ඇති වෙන සිතුවිලි ගැන භාවනා වශයෙන් බලනවා නම් ඔහුගේ චිත්තානුපස්සනාව තුල පිහිටි සිහියක් තියෙන. එහෙමනම් කායානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා එක්ක පංච උපාදානස්කන්ධ ආයතන ආදී ධර්ම කොටසක් වේවා නුවණින් විමසනවා නම් ඔහු සතර සතිපට්ඨානෙම හිත පිහිටවලා භාවනා කරන කෙනෙක්. අන්න එහෙම භාවනා කරගෙන යද්දී ප්‍රඥාවෙන්ම මේ සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය මේ තමන්ගේ ශරීරයට ධර්මයේ ගලපා බලනකොට මේ ධර්මයේ තියෙන අනිත්‍ය ස්වභාවය තමා තුළින් ටික වැටහෙනවා නම් අර සතිපට්ඨානය තුල පිහිටන සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙනවා. අන්නේ ඉන්ද්‍රියට කියනවා සති ඉන්ද්‍රිය කියලා. අන්නේ සිහිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දවසින් දවස දියුණු වෙලා පරිපූර්ණත්වයට යනවා මිසක් ඒ සිහිය කවදාවත් මුලාවටපත් වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය පෙන්නපු ආකාරයටම ප්‍රඥාවෙන් ධර්මයේ හොඳට නුවණින් විමසනකොට යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. අපිට පින්වතුනි
ප්‍රඥාවෙන් ධර්මයේ විනිවිද ටික ටික හරි දකින්න නම් යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. සමාධිමත් හිතක තමයි ප්‍රඥාව වැඩෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ අවසාන කාලය තුළ මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. නිරන්තරයෙන් භික්‍ෂූන් වහන්සේලාට කරපු අවවාදයක්. ඉති සීලම් මහණෙනි මෙයයි සීලය, ඉති සමාධි මෙයයි සමාධිය, ඉති පඤ්ඤා මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලයක පිහිටලා දියුණු කරන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතා පඤ්ඤා මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධියෙන් දියුණු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. ප්‍රඥාවෙන් දියුණු කරන හිතයි සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයේ නිතර නිතර පෙන්නලා දුන්නා. අවසාන කාල පරිච්ඡේදය තුළ භික්ෂූන් වහන්සේලාට නිතර නිතර සිහිපත් කෙරෙව්. එහෙමනම් සීලයක පිහිටලා දියුණු කරන සමාධියයි ධර්මාවබෝධයට උපකාර වෙන්නේ. ධර්මාවබෝධයට නැඹුරු වෙන්නේ මහත්ඵල මහානිසංස වෙන්නේ. සීලයක් හරියට නැත්නම් සීලය අපිරිසිදු නම් සමාධියක් වඩන්න බෑ. ඉඳගත් වෙලේ ඉඳන් මතක් වෙනවා මම මේ වගේ පව්කම් කරපු කෙනෙක්, මම මේ වගේ වැරදි වැඩ කරපු කෙනෙක්, මම මේ වගේ නොපනත්කම් කරා නේද කියලා ඉඳගත් වෙලේ ඉඳන් තමන්ගේ හිතට වද දෙනවා. ඒ නිසා පින්වතුනි හරියට සීලයක පිහිටලා ධර්මයේ දියුණු කරන කෙනාට තමයි මනසට වදයක් පීඩාවක් නැතුව සමාධිය, ඒ සමාධි සිත දියුණු කරගෙන භාවනා නිමිත්ත තුළ හිත පවත්වගෙන වඩන්න පුළුවන්කම තියෙන. ඒ විදියට හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන නීවරණ යටපත් කරගත්ත කෙනාට පුළුවන්කම තියෙනවා එකඟ වෙච්ච හිතකින් මේ පංච උපාදානස්කන්ධය ආයතනය මේවා හොඳට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේවා හොඳට නුවණින් විමස බලනකොට තමයි එකඟ වෙච්ච හිතක තමයි ප්‍රඥාව ටික ටික වැටහෙන්න පටන් ගන්න. ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න පුළුවන් ඒකාග්‍ර වූ හිතක දියුණු කරන ප්‍රඥාව තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් ධර්මයේ ප්‍රඥාවෙන් ටික ටික හරි විනිවිද දකින්න නම් ඔහු තුල චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. ඒ ඒකාග්‍රතාවයක් තුල පිහිටලා ප්‍රඥාවෙන් ධර්මයේ විමසනකොට ඔහු තුල ඒකාග්‍රතාවයේ තමන්ගේ ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙනවා. ඒකට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. එහෙමනම් ප්‍රඥාවෙන් ධර්මයේ දැකීම තුලයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහම තමන් තුළ පිහිටවා ගන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රියන් හැටියට. එකට බැඳිලා තමන් තුළ පිහිටන්න. එහෙම පිහිටනකොටම මේ පහම තමන්ට ධර්මාවබෝධයට උපකාර වෙන බලයක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සද්ධාව ඉන්ද්‍රියක් වගේම ඔහු තුළ බලයක්. සද්ධා බලං. වීරිය ඉන්ද්‍රියක් වගේම වීරිය නිවන් අවබෝධයට උපකාර වෙන බලයක්. විරිය බලං. ඒ වගේම සතිය සිහිය ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ පිහිටනවා වගේමයි ධර්මාවබෝධයට උපකාර වෙන බලයක් සති බලය කියනවා. සමාධිය ඉන්ද්‍රියක් වගේමයි ධර්මාවබෝධයට චිත්ත ඒකාග්‍රතාවයේ තමන්ට උපකාර කරන නිසා ඒක බලයක් හැටියට තමන් තුළ වර්ධනය වෙනවා. නිවන් මඟට උපකාර වෙනවා. ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ ටික ටික වර්ධනය වෙනවා වගේම ඒක තමන්ට නිවන් අවබෝධයට උපකාර වෙන බලයක් බවට පත් වෙනවා. පඤ්ඤා බලං. එතකොට මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට පිහිටනකොටම බල ධර්ම හැටියට තමන් තුළ වර්ධනය වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ පින්වතුනි ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ ස්ථාවරව පිහිටියානම් මුල්ම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනා සද්ධානුසාරී මට්ටමට පත් වෙන කෙනෙක්. සද්ධානුසාරී මට්ටමට පත් වෙන කෙනා තුලයි පඤ්ඤා ඉන්ද්‍රිය පිහිටීමත් සමග සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම මද වශයෙන් හරි ස්ථීරව තමන් තුළ ඉස්සරලාම පිහිටන්න පටන් ගන්න. ධම්මානුසාරී වෙන කෙනා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම පහ තව දුරටත් වර්ධනය වෙලා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා පිහිටනවා. සෝවාන් වෙන කෙනා තුළ තව දුරටත් වර්ධනය වෙනවා. සකදාගාමි, අනාගාමි ආදී ආර්ය ශ්‍රාවකයන් තුළ තව දුරටත් ටික ටික මේ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙලා යම් දවසක ඔබ අරහත්වයට පත් වෙනවාද අන්න එදාට තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම පරිපූර්ණත්වයට පත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියන් හැටියට පිහිටවාගෙන මේවා බල ධර්ම හැටියට නිවන් අවබෝධයට උපකාර වෙන ධර්මයන් හැටියට වර්ධනය කරගෙන
ධර්මාවබෝධය කරාම නිවන් අවබෝධය කරාම දියුණු කරගැත්ත හැකි අංග පහක්. මෙන්න මේවා දියුණු කරගන්න උත්සාහයකේදෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ මේ පංච ඉන්ද්‍රිය දියුණු කරන මාර්ගයත් ආර්යෂ්ඨායක මාර්ගයමයි. පංච බල දියුණු කරන මාර්ගයත් ආර්යෂ්ඨායක මාර්ගයමයි. යම් කිසි කෙනෙක් ආර්යෂ්ඨායක මාර්ගය වඩනවනම් ඔහු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් 37ම දියුණු කරන කෙනෙක්. එහෙමනම් පින්වතුනි ඔබ හැම දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අවසන් වෙන්න කලින් මමත් මගේ ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ තියෙන මහානීය වටිනා මාණික්‍ය රත්න 37ක් වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම මම ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානය ඔබ හැම දෙනාම ඔබේ හදවතේ ඇති කරගන්න. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඔබ පින්